අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ බික්ඛු වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රතනයන් දෙකක්. මේ ගාථා රතනයන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන. අත්තනා චෝදයත්තානං පටිමාසේත අත්තනා සෝ අත්ත ගුත්තෝ සතිමා සුකං බික්ඛූ විහාහිසි අත්තාහි අත්තනෝ නාතු අත්තාහි අත්තනෝ ගති තස්මා සංයමයත්තානං අස්සං භද්‍රංව වානිජෝති. මේ ගාථා රතනයන්ගේ සරල තේරුම අත්තනා චෝදයත්තානං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලාට චෝදනා කරගන්න. පටිමාසේත අත්තනා තමා විසින්ම විමසගන්න. සෝ අත්ත ගුත්තෝ සතිමා සුකං බික්ඛූ විහාහිසි. සතර ඉරියව්වෙන් හැම කල්හිම සිහියෙන් ජීවත් වෙන්න. ආන්ගේ සතර ඉරියව්වෙන් සෑම කල්හි සිහියෙන් ජීවත් වෙන කෙනා නිර්භය වෙච්ච කෙනෙක්, නිර්භයව ජීවත් වෙන කෙනෙක්. සුකං බික්ඛූ විහාහිසි, ඒ භික්ෂුව සැපසේ ජීවත් වෙනවා. දෙවැනි ගාථා රත්නයෙන් සඳහන් කළා අත්තාහි අත්තනෝ නාතු, තමන්ට සරණ වෙන්න. අත්තාහි අත්තනෝ ගති, තමාට පිහිට වෙන්න. තස්මා සංයමයත්තානං, තමා විසින් තමාව දමනය කරගන්න. අස්සං භද්‍රංව වානිජූ, ඊතා වටිනා අස්වැයෙකු යම්සේ වෙලෙන්දා ආරක්ෂා කරනවද තමා විසින් තමාව රැකගන්න කියලා දේශනා කළා. මම සඳහන් කළා භික්ෂුන් වහන්සේ නමක් අරමුණු කරගෙනයි මේ කාරණාව දේශනා කළේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර ඊටාම දුප්පත් පුද්ගලයෙක්. බොහෝම වැරහැලි ඇඳුම් ඇඳගෙන නගුලකුත් කරේ දාගෙන කුඹුරට යනවා. ඊටාම දිලිඳු ජීවිතයක් ඔහුට තියෙන බව ඔහුගේ ඇඳුමෙන් පැළඳුමෙන් හොඳටම පේනවා. ඇඟෙන් පතිනුත් ඒක පේනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කළා අනේ මේ අහිංසක පුද්ගලයා ජීවිතේ පවත්වන්න කොච්චරනම් දුක් විඳිනවද? දහ දුක් විඳ අවුවේ වේලෙමින් වැස්සට තෙමෙමින් මේ ගෙවන ජීවිතයට වඩා මොහුට හොඳ නැද්ද මහණ වුණොත්? එහෙම හිතලා මේ පුද්ගලයාට කතා කරලා අහනවා පුරුෂය, ඔබ ඔය ගෙවන දිලිඳු දුක්ඛිත ජීවිතයට වඩා වටින්නේ නැද්ද පැවිද්ද ඔබට? නිදහසේ ආධ්‍යාත්මික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරගෙන සතර පායෙන් අත මිදෙන්න කටයුතු කරගන්න ඒ මහානකම ඔබට හොඳයි නේද කියලා. ඔහු සඳහන් කළා ස්වාමීනි, පැවිදි වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? නමුත් මං වාගේ දිලින්දේ කවුද ස්වාමීනි පැවිදි කරන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා එයි මම ඉන්නේ. මම ඔබව පැවිදි කරන්නම්. ඒ පුද්ගලයාත් ඒ මොහොතේම අය කාගෙන්වත් අවසර ගන්න නිවසට යන්න ඒ කිසි කාරණාවකට යෙදුනේ නැහැ. ඔහු එහෙම්මම හැරුණා භික්ෂුන් වහන්සේත් එක්ක. ජේතවනාරාමෙටම ගියා. ඒ භික්ෂුන් වහන්සේ තමන්ගේ අතින්ම ඔහු නෑවුවා.
පිරිසිදු කළා. කෙස් රැවුල් බෑවා. ජේතවනාරාම මළුවේදීම උන්වහන්සේ ඔහුව පැවිදි කළා. පැවිදි කරන වෙලාවේ ගලවලා තියපු ඔහුගේ පරණ වැරහැලි ඇඳුම් ටිකයි කරේ දාගෙන හිටපු නගුලයි මළුව කෙරවලේ ගහක එල්ලුවා. දැන් ටික දවසක් බොහොම කැමැත්තෙන් පැවිදි ජීවිතේ පැවිදි කෘත්‍ය කරගෙන ගියා. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ. ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව කලකිරිලා නැවත ආපහු ගිහි ජීවිතයටම යන්න හිතෙනවා. ඒක සමහර වෙලාවට බොහෝ පැවිදි වෙච්ච අය මුණ දෙන අත්දැකීමක්. සිවුරු තියලා යන්නමයි හිතෙන්නේ. දැන් සිවුරු ඇරලා යන්න කියලා හිතලා ඇඳුම් හොයනවා. හැබැයි ඇඳුම් හම්බුනේ නෑ. මොහුට ඇඳුම් දෙන්න කවුරුවත් නෑ. අන්තිමට තීරණය කළා පරණ ඇඳුම් ටික ගහේ එල්ලලා තියෙනවා. ඒක ඇඳගෙන යනවා කියලා. එහෙම කල්පනා කරලා දවසක් ඒ ගහ ළඟට ගියා. ගහ ළඟට ගිහිල්ලා අර ඇඳුම් ටික ගන්න හිතාගෙන උඩ බැලුවා. ඒ උඩ බලලා ඒ පරණ ඇඳුම් දකින්නකොට ඔහුට මතක් වුණා ඒ පරණ ජීවිතේ. හොදලා පිරිසිදු කරගෙන නැති මේ වැරහැල්ල ඇඳගෙන අවුවේ බිමේ වේලි වේලි තමන් විඳපු දුක මේ දවස්වල අවුවට වැස්සෙන් රැකවරණයක් ඇතුව කොලී වැඩට යන්නේ නැතුව සදහැවතුන් දෙන සිව්පසේ පරිහරණය කර කර මේ ගෙවන ජීවිතයේ නිදහස් බව තමන්ටම තමන් අවවාද කරගත්තා. ලැජ්ජ නැති පුද්ගලයා. උඹ විඳපු දුක මතක නැතුවද ආයෙත් මේ වැරහැල්ල ඇඳගෙන ඒ දුකට යන්න හදන්නේ? ආපහු හැරිලා ගියා. හිත හදාගත්තා. ආයෙත් ටික දවසක් හොඳින් කටයුතු කළා. හැබැයි වැඩි දවසක් නෑ. ආයෙත් අර කලකිරීම ආවා. දැන් ආයෙත් යනවා ගහ ළඟට. අර වැරහැල්ලයි නගුලයි දිහා බලනවා. අතීතේ මතක් වෙනවා. ආපහු යනවා. දැන් මෙහෙම දවස් කීපෙන් කීපෙට මේ ගහ ළඟට යනවා ආපහු යනවා. ගහ ළඟට යනවා ආපහු යනවා. දැන් මේ භික්ෂූන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ගිහිල්ලාම දැන් ගහ ළඟට පාරක් හැදිලා. උන්වහන්සේ හඳුන්වන්නේ නංගුල කුල කියලා. උන්වහන්සේගේ නම නංගුල කුල භික්ෂුව. දැන් අනික් භික්ෂූන් වහන්සේලා දවසක් අහනවා එවත්නි නංගුලය හැමදාම අර ගහගාවට යනවා එනවා. දැන් ඔබම ගිහිල්ලා එතෙන්ට පාරක් හැදිලා කියලා. ඇයි හැමදාම එතෙන්ට යන්නේ කියලා ඇහුවා. උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ගුරුන් දකින්න යනවා කියලා. දැන් එතන ඉඳලා හාමුදුරුවෝ විහිළු කරනවා. නමුත් උන්වහන්සේ සඳහන් කළේ මේ පරණ වැරහැලි ඇඳුමයි මේ නගුලයි තමයි කමටහන. එතෙන්ට යනකොට තමයි උකටලී බව නැති වෙන්නේ. ඊට පස්සේ මේ කාරණාවම කමටහන කරගෙන ජීවිතේ අවබෝධ කරගෙන උන්වහන්සේ දවසක් රහත් වෙනවා. හැබැයි රහත් වුණාට පස්සේ උන්වහන්සේ ආයේ ඒ ගහගාවට ගියේ නෑ. දැන් ක්‍රමක්‍රමයෙන් ගහ ළඟට යන පාර වල් බිහි වෙනවා. අර භික්ෂුන් වහන්සේලා විහිළුවට අහනවා එවත් නංගුලය දැන් ගුරුන් දකින්න යන්නේ නැද්ද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි බැඳීමක් ඇති කාලේ නම් නිතර නිතර ගියා. බැඳීම් නැති කලාට පස්සේ නැවත නැවත යන්න උවමනාවක් නැහැ කියලා. උන්වහන්සේ එහෙම සඳහන් කරාම අනික් හාමුදුරුවෝ කල්පනා කළා රහත් වෙලා නැතුව රහත් වුණා කියන කාරණාව
මේ හාමුදුරුවෝ නොකිය කියනවා. රහත් වෙලා නැහැ. නමුත් රහත් බව ඉස්මතු කරලා පෙන්වන්න හදනවා. ආන් ඒ කාරණාව චෝදනා මුඛයෙන් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. හැබැයි ඉතින් ඒ චෝදනා මුඛයෙන් කාරණාව භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරන කොටත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි මගේ පුතා රහත් නොවි රහත් වුණා කියලා හඟවනව නෙමෙයි. හැබෑවටම බැඳීම් නැති කරලා සව් කෙලෙස් නැසලා සසරින් එතර වෙලාමයි තමන් එතර වුණා කියලා කියන්නේ කියලා. ආන්ගේ කාරණාව මූලික කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අනික් භික්ෂූන් වහන්සේලාට අවවාද කරන්න අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දේශනා කොට වදාළේ. අත්තනා චෝදයත්තානං පටිමාසේත අත්තනා. අපි මතක් කළා තමන් තමන්ට චෝදනා කරගන්න කියලා. දැන් මේක මේ බික්කු වර්ගයේ සඳහන් වෙන ගාථා රත්නයක්. ඉතින් මේ කාරණාවල් භික්ෂූන් වහන්සේලාට විතරක්ම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි හැමෝටම අපේ ජීවිත දිහා බලන්න මේවා අවස්ථා කරගන්නයි තියෙන්නේ. එහෙනම් අත්තනා චෝදයත්තානං තමන්ට චෝදනා කරගන්න. කොහොමද තමන්ට චෝදනා කරගන්නේ? භික්ෂුවකට ඒ භික්ෂුවගෙන් තමන්ටම අහන්න කියලා කියනවා මහණ මේක නිවන් දකින්න තියෙන ශාසනය. සසරින් මිදෙන්න තියෙන ශාසනය. සතර අපායෙන් ගැලවෙන්න තියෙන තැන. පින්නතුනි ශාසනයේ සතර අපායෙන් අපි මුදවන තැනනේ. සංසාරේ හරි භයානකයි. සසර භයානකයි කියන වචනේ ධර්මදේශනාවල් වලින් ඔබ ඕන තරම් අහලා තියෙනවා ඒ බව දන්නවා. හැබැයි සසර භයානකයි කියලා ඇහුවා මිසක් හුඟක් දෙනා මේ සසර කොහොම භයානකද කියන කාරණාව දන්නේ නැහැ. අහලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ධර්ම දේශනාවල් වල ඒ ගැන කරුණු බොහෝමයක් පැහැදිලි කරලා තියෙනවා. මේ සංසාරේ කොච්චර භයානකද? සතර අපායේ කොයිතරම් දුක් සහිතද? ඒ දුක මෙච්චරයි මෙපමණයි කියලා වචන වලින් පැහැදිලි කරලා ඉවර කරන්න බෑ පින්නතුනි කවදාවත්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා මනාව අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි ලෝක සත්වයාට මේ කරුණ දේශනා කරලා තියෙන්නේ. නිරය කොයිතරම් භයානකද? තිරිසන් ලෝකේ කොයිතරම් භයානකද? പ്രേත ලෝකේ කොයිතරම් භයානකද? තිරිසනෙක් වෙන්න ලැබුණොත් කියලා හිතන්න. කවද්ද තිරිසන් වෙච්ච කෙනෙක් මේ සංසාරයෙන් ගොඩ යන්නේ? කවදාම හරි දවසක් එළඹෙයි. ඔබත් මමත් මේ සංසාරේ තිරිසන් නූණ නෙමෙයිනේ. අපිත් ඕන තරම් වාරවල තිරිසන් වුණා. නමුත් බලන්නකෝ මේ තිරිසන් අපායේ තියෙන දුක ගවයෙක් මොන තරම් දුක් විඳිනවද? කොච්චර වැඩ කරනවද? අවුවේ බිමේ වැස්සේ පින්නේ සීතේ විඳින දුක්ඛන්දරාව නිමක් තියෙනවද? මරන්න ගෙනියනකොට කාලයක් තිස්සේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ගතේ ශක්තිය යොදලා බැරි ගෙහුනහම මස් මඩුවට අරන් යනවා. සමහර වෙලාවට වැස්සී වස්සයි දෙන්නම එක්ක යනවා. අම්මා මරණ දිහා දරුවා බලාගෙන ඉන්නවා, දරුවා මරණ දිහා අම්මා බලාගෙන ඉන්නවා. ගෙදරින් යනකොටත් මරන්න ගෙනියන බව හොඳට දන්නවා.
අඬාදා කඳුළු හලහලා යන්නේ. නමුත් ගෙදර අයගෙන් අහන්නද මං ඔබලාට මෙච්චර කළා. අහවල් දරුවා ලොකුුණේ මගේ කිරිවලින්. අහවල් ළමයි ඉගෙන ගත්තේ මගේ කිරි විකුණලා. උඹලා පෝෂණය වුණේ ඒ කිරි කාලා. අන්තිමට මෙහෙමද කරන්න කියලා අහන්න හැකියාවක් නැහැනේ. කඳුළු හලහලා යන්න තියෙන්නේ. කාටද දුක කියන්නේ? ආන් ඒ නිසා එහෙම විඳින දුක් කන්දරාවේ නිමකුත් නැහැ. වයසට ගිහිල්ලා විතරකුත් නෙමෙයි. ගෙදර අයට වාහනයක් ගන්න වෙච්චාම ඒ අයට බොහෝම සැප පහසුවෙන් ගමන් බිමන් යන්න වාහනයක් ඕනේ. ඒ වාහනේ වෙනුවෙන් ගවයෝ කීප දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. දරුවෙකුට හදිස්සියේ නායකට මුදල් ටිකක් දෙන්න වෙලා ඒකටත් හරකෙක් වන්දි ගෙවන්න ඕනේ. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට, ළමයින්ගේ ලෙඩ රෝගවලට වියදම් කරන්න වෙලා ඒකටත් ගෙදර ඉන්න හරකෙක් වන්දි ගෙවන්න ඕනේ. එළු, කුකුල්ලු මේ ආදී නොයෙක් සත්තු ඌරු ඒ ගෙවන දුක්ඛිත ජීවිත ඒ පිළිබඳවම හිතලා කල්පනා කරන කෙනෙකුට ඒක හොඳට තේරෙනවා. එහෙම නැත්තම් දුකයි කියවට පින්නතිනක දැනෙන්නේ නැහැ. නමුත් පින් කරන්නත් බෑ. අකුසල් කර ගැනීම විපාක. කොහෙන් පින් කරන්නද? කුසලයක් නැති නිසා, සීලයක් නැති නිසා කවදනම් මිදෙන්නද තිරිසන් අපායේ? කාලාන්තරයක් ගිහිල්ලා අකුසල් හීන වෙලා පෙර කුසල් ඉස්මතු වෙලා නැවත වතාවක් සුගතියකට එනවා. නමුත් ඉතින් සමහර තිරිසන් ආත්ම අකුසල් හීන වෙනව නෙමෙයිනේ. එන්නෙන් අකුසල්ම වැඩි වෙනවනේ. සත්තු අල්ලගෙනමයි තමනුත් ජීවත් වෙන්නේ. ප්‍රාණඝාතමයි ඔවුනුත් කරන්නේ. නිරයෙන් නිරයට මිසක් සුගතියට යන්න කොහෙද පාරක්? ඔබ හිතන්න මේ ජීවිතෙන් පස්සේ ඔබ තිරිසනෙක් වුණොත් මොනවා වෙයිද කියලා. ආන් එහෙම නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලයක් රැකගන්න කියලා. මෙහි ජීවත් වෙන අය මැරිලා උපදින්නේ කොහෙද? ආන්ගේ උපදින තැන තීරණය කරන්නේ සීලය. දැන් ඔබ ඔබෙන් අහලා බලන්න. අද රැයට මැරෙන්න බැරිද? හෙට උදේට මැරෙන්න බැරිද? කෝ සීලය? තියෙනවද? තමන් හොයලා බලන්න. ආන් ඒකටයි කිව්වේ අත්තනා චෝදයත්තානං. තමන්ට චෝදනා කරන්න. කෝබ සිල් රකින්නවද? කවද මැරෙයිද කියලා දන්නවද? මැරිලා සතර අපායේ යන්න කැමතිද? අකමැති නම් කෝ සිල්. නැවත ජීවිතයක් ලබා ගත්තාම සුගතියේ නමුත් එදාටත් හිඟා කාලා ජීවත් වෙන්නද? භවභෝග සම්පත්, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, මේ එදාට දුකක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය ජීවිතයක් පෝෂණය කරගන්න දන්පැන් පූජා කරලා කෝ ඔබ ශක්තියක් හදාගන්නද? එතකොට මේ අපි හැමෝම අපට චෝදනා කරනව නෙමෙයිද? චෝදනා කරනවා. විමසනවා. විමස චෝදනා කර කර කාරණාවට එළඹෙන්න ඕනේ. ආන් ඒ වාගේ භික්ෂුවට දේශනා කළා මහණ මේක නිවන් දකින්න තියෙන ශාසනය. එහෙම නැතුව මේක පංචස්කන්ධය පෝෂණය කරන්න තියෙන ශාසනය නෙමෙයි. නිවන් දකින්න තියෙන ශාසනය. මේක ඔබේ රස්සාව නෙමෙයි. මේක නිවන් දකින්න තියෙන ශාසනය. ශාසනයේ රැකියාවක් කරගන්නේ නැන්නේ. ශාසනයේ තියෙන රැකියාවක් කරගන්නත් නෙමෙයිනේ. ශාසනය කියන්නේ උපයන තැනක් නෙමෙයි. ශාසනය කියලා කියන්නේ ඉපීම් අස්කරපු තැනක්.
ලෞකික ඉපයීම අස් කරපු තැනක්. ලෞකික ඉපයීම අස් කරන්න තියෙන තැනක්. ලෞකික ඉපයීම අස් කරන්න පුරුදු කරන තැනක්. ආධ්‍යාත්මික ධනය රැස් කරන තැනක්. ආධ්‍යාත්මික ධනයේ ගබඩාවක්. අංගේ නිසා ශාසනය කියල කියන්නේ අපිට ධනවත් වෙන්න පාරක් නෙමෙයි. ඒක හොඳට අවබෝධ කරන්න ඕනේ. මේක නිවන් දකින්න තියෙන ශාසනයේ සතර අපායෙන් බේරෙන්න තියෙන ශාසනයේ එවන් උතුම් ශාසනයට ඇතුල් වෙච්ච ඔබ සිතින් හිතන දේවල් මොනවද? නැත්නම් කයින් කරන දේවල් මොනවද? උඹේ කායික ක්‍රියාවන් හොඳයිද? වාචසික ක්‍රියාවන් හොඳයිද? මානසික ක්‍රියාවන් හොඳයිද? සිතින් කයින් වචනයෙන් යහපත් දෙයක් ඔබ කරනවද? යහපතෙහි ඔබ යෙදෙනවද? තමන්ගෙන් අහන්න ඕනේ. අහලා චෝදනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ විදිහට මේ ශාසනය ඇතුලේ ඉන්න කියලාද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ බෞද්ධයෙක් හැටියට මෙහෙම ඉන්න කියලාද, මෙහෙම කරන්න කියලාද? ගිහි පැවිදි අපි හැමෝටම අපිව ආවර්ජනය කරන්න තියෙන හොඳ තැනක් මේ. බුදුරජාණන් වහන්සේ කැමති අපි කොහොම ඉන්නවටද? පින්නතින ඕනෑම කෙනෙකුගේ ආදරය, ගෞරවය, අනුකම්පාව, දයාව ලැබෙන්නේ කීකරුව ඉන්න කෙනෙකුට. ඔවුන් කැමති විදිහට ඉන්න කෙනෙකුට. ඔවුන් කැමති විදිහ කියලා කියන්නේ හොඳ විදිහ මේ ලෝකේ තියෙන. ඒ විදිහට ඉන්න කෙනෙකුට තමයි කැමති. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටද අපි දැන් මේ ඉන්නේ කියලා අපෙන් අහන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට නෙමෙයි නම් අපි ඉන්නේ. ඉතින් අපිට භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන්නේ නැහනේ. මතක තියාගන්න ඕනේ, යම් දවසක ඒ සරණ මට නොලැබෙන්න පටන් ගත්තද එදාට තමයි මේ ලෝකේ මම අසරණ වෙන දවස. වෙන කවුරුවත් නැහැ කියලා, වෙන මොකවත් නැති වුණා කියලා අපි අසරණ වෙන්නේ නැහැ. ලෞකික අසරණකමක් තියෙනවා. මේ ලෝකේ කවුරු අපිට නැති වුණාම මොකද පින්නතුනි? බුදුරජාණන් වහන්සේ නැති වෙන්නේ නැත්තම්, බුදුරජාණන් වහන්සේ තරහ නැත්තම් වෙන කවුරු තරහ වුණාම මොකද? හැබැයි ලෝකයක් හිටියට වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේ අපිට නැත්තම්. ලෝකයක් නැති වුණාට කමක් නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්නවනම්. එහෙනම් තමන්ට චෝදනා කර කර ඔබ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටද? නිවන් දකින්න තියෙන ශාසනයේ කටයුතු කරලා යුතු විදිහටද ඔබ මේ කටයුතු කරන්නේ? එහෙම තමන්ට චෝදනා කරන්න කියනවා. ගිහි පැවිදි දෙපක්ෂයටම තමයි මේ කියන්නේ. ඊළඟට සඳහන් කළා පටිමා සේතාත්තනෝ, තමන්ව විමසන්න. මහණ, අද දවස කොහොමද ගෙවුනේ? මොනවද අද කළේ? කීයටද ඔබ අවදි වුණේ? මොනවද කරපු වත් පිළිවෙත්? මොනවද ඉගෙන ගත්ත ධර්ම කාරණා? මොනවද වඩාපු කර්මස්ථාන? තමන්ගෙන් අහන්න කියලා කියනවා. වත් පිළිවෙත් කළාද? ධර්මය අධ්‍යයනය කළාද? කමටහනක් දියුණු කළාද? එහෙම නැත්තම් නිවන් දකින්න තියෙන ශාසනයේ සදහැවතුන්ගේ සිව්පසේ භුක්ති විඳිමින් නිකරුණේ කාලය ගත කළාද? ඒ සිව්පසේ භුක්ති විඳ විඳ මතු සංසාරේ ණය ගෙවන්න සූදානම් වුණාද? තවත් විදිහකට සඳහන් කළොත් සදහැවතුන් ගෙනල්ලා දුන්න දාණය ණයට වැළඳුවාද? එහෙම නැත්නම් දුන්න අයට සාධාරණයක් ඔබ කළාද?
ආන් එහෙම හිත හිතා විමසන්න කියනවා. එතකොට භික්ෂුන් වහන්සේට විතර දේ විමසිල්ල. ඔබටත් පුළුවන්. මේ ලෝකෙට ආවි මොනව කරන්නද? මේ ලෝකෙට ආවේ මේ දැන් කර කර ඉන්න දේවල් කරන්න නෙවෙයි පින්නතුනි. වහ සුගතියට යන්න අවශ්‍ය කුසල් ටික සම්පාදනය කරගන්නයි මෙහි ආවේ. අපිට ගෙයක් හදාගන්න වෙච්චහම, වාහනයක් අරගන්න වෙච්චහම, වෙනත් ලෞකික සම්පතක් අවශ්‍ය වෙච්චහම ඒ සඳහා අවශ්‍ය මුදල් ටික හොයාගන්න වෙනදට වඩා මහන්සි වෙනවා. සමහර වෙලාවට පිට රටවල් වල පවා යනවා ගේ හදාගන්න මුදල් ටික හොයාගන්න. ඉතින් ඒ දේවල් එහෙම කරනකොට අපි මේ ලෝකෙට ආවේ මොකටද? සුගතියේ ඉඳලා ආපු අය මෙහි ආවේ හිග වෙච්ච කුසල් ටික හොයාගෙන ආය සුගතියට යන්න. ඒ සුගතියෙන් එන්න උනේ ඒකනේ. එහෙ ඉන්න තරම් වත්කම් නැහැ. දැන් වත්කම් ටික ආයෙත් අරගෙන එහෙ යන්නයි ආවේ. දෙවියෝ එහෙමනේ කියන්නේ. අඬන්න එපා, වැළපෙන්න එපා, සුගතියට යන්න. ශාසනය හොයාගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ පින්කම් කරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා නැවත වතාවක් අපි ගාවට එන්න කියලා කියන්නේ. ඉතින් අපි මෙහි ආවේ කුසල් කරලා ආපහු එහි යන්න. නමුත් දැන් හිතලා බලන්න ඕනේ යන්න පුළුවන්ද කියලා. මේ ඉන්න විදිහට හිටියොත් කොහේ යයිද කියලා. නිරයෙන් ආපු අයත් ඉන්නවා. ඒත් ආවේ යම් දවසක මනුස්ස ලෝකේ ඉපදෙන්න ලැබුණොත් අයනම් කවදාවත් මේ නිරයට නම් එන්නේ නැහැ. සතර අපායේ පැත්ත පලාතට එන්නේ. අන් එහෙම හිතලා තමයි එහෙන් ආවේ මනුලව යන්න ලැබුණොත් නැවත නිරයට එන්න වැඩ කරන්නේ. හැබැයි මනුලව ආවට පස්සේ අර හිතාපු කතාව අමතකයි. ආන් ඒ අමතක වීම නිසා නැවත වැඩ කරන්නෙම නිරේ පැත්තට යන්නමයි. එයි මැරිලා ඉපදිලා ආවේ මොකටද කියන කාරණාව අමතක වෙලා. ඊළඟට ජීවිතේ කී පැත්තකට මේක යොදන්න පුළුවන්ද? දරුවෙක් ඉගෙන ගන්නවා. මව්පියෝ වියදම් කරනවා. අම්මා තාත්තා වියදම් කරන මුදලින් කල යුතු දේද මම මේ කරන්නේ. කරන්න තියෙන දේද කරන්නේ. මේ මුදල් නාස්ති වෙන්නේ අවශ්‍ය දෙයටද අනවශ්‍ය දෙයටද? මං වෙනුවෙන් වැය වියදම් කළාට මං කරන්නේ කරගත යුතු දේද? මෙහෙම විමස තමන්ට චෝදනා කරගන්නකොට කොයි තරම්නම් තමන්ගේ ජීවිතේ වෙනසකට භාජනය කරන්න අවස්ථාව ලැබෙනවද? යථාර්ථය ගැන හිතන්න අවස්ථාව ලැබෙනවද? ඒකයි සඳහන් කළේ අත්තනා චෝදයත්තාන. තමන්ට චෝදනා කරන්න. පටිමාසේත අත්තනා. තමන් විමසන්න. සෝ අත්ත ගුත්තෝ සතිමා. හැම වෙලාවෙම සිහිය ප්‍රඥාව යොදවන්න. සිහියෙන් ප්‍රඥාවෙන් අප්‍රමාදීව කටයුතු කරන්න. පින්නතුනි සිහිය ප්‍රඥාව නැති තැන කවදාවත් අපිට කුසල් වඩන්න බැරුව යනවා. සත්වයා ස්වභාවයෙන්ම අකුසලයට බරයි. සත්වයා ස්වභාවයෙන්ම අකුසල් ගතයි. ගඟ ගලන්නේ පහළට වගේ පුද්ගලයාගේ චිත්ත සංතානයේ පාපේ පැත්තටම ගලාගෙන යනවා. වේගෙන් යන්නේ ඒ පැත්තට. උඩුගම් බලා යන්න අමාරුයි. ආන් ඒ නිසා අපි හැම වෙලාවෙම සිහිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. කොහාටද යන්නේ? මොනවද කරන්නේ? කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? විය යුත්තේ මොකද්ද? නොවිය යුත්තේ මොකද්ද? සිහියෙන් ප්‍රඥාවෙන් විමසලා බලන්න ඕනේ. ඒ කාරණාව හරියටම තීරණය කරගෙන අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවටද අප්‍රමාදී වෙන්න ඕනේ?
කුසල් කරන්න අප්‍රමාදී වෙන්න ඕනේ. මිනිස්සු අකුසලයට ප්‍රමාදී නෑ. අකුසලයට අප්‍රමාදයි. කුසලයට තමයි ප්‍රමාද. නමුත් දේශනා කළේ කුසලයට අප්‍රමාද වෙන්න. අප්‍රමාදය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම පින්කම. සඳහන් කළා මූල ගන්ධයන් අතර කළුවැල් වල සුවඳ බොහොම උසස්. සාර ගන්ධයන් අතර සඳුන් සුවඳ බොහොම උසස්. පුෂ්ප ගන්ධයන් අතර දෑසමන් සුවඳ ඉතාම උසස්. සප්ත මහා ගංගාවන්ට තමයි ගලන ගංගාවන්ට සාගරයේ උසස්. මොකද සියලු ගංගා සාගරයට යන්නේ. දෙපා සතුන් අතර විශේෂයෙන් මිනිසුන්ට සක්විති රජු උසස්. මේ විදිහට කරුණු දක්වලා අන්තිමට සඳහන් කළා සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන උන්ට සුගතියෙන් සුගතියට යන්න බලාපොරොත්තු වෙන අයට අප්‍රමාදී උසස්. සියලු පුණ්‍ය ධර්මයන් අතර අප්‍රමාදී තියෙන ඊටම උසස් තැනක. මොකද හැම පිනකටම අප්‍රමාදී විය යුතුයි. හැම පිනකටම අප්‍රමාදී විය යුතු නම් ඒ අප්‍රමාදී බවින් තොරව අපිට කළ හැකි වෙන කිසි කටයුත්තක් නැහැ. ඒකයි හැම පිනකටම අප්‍රමාදී විය යුතු නම් වහවහ කළ යුත්තේ අප්‍රමාදී බවමයි. යෙදිය යුත්තේ අප්‍රමාදීමයි. ඊළඟට දේශනා කළා මේ අප්‍රමාදී බව සියලුම කුසල ධර්මයන්ට මුලයි. ප්‍රමාදී පුජ්‍යලයට පින්නතුනි කුසල් වැඩෙන්නේ නැහෙනි. ඔහු කම්මැලි. හැම වෙලාවෙම කුසලයෙන් ඈත් වෙනවා. හැබැයි අකුසලයෙන් ඈත් වෙන්නේ නැහැ. අකුසලයට බරයි. අකුසලයට උනන්දුයි. කුසලයට බොහෝම මන්දකාමී. යමෙක් අප්‍රමාදීව කුසල් සම්පාදනය කරනවා නම් සතර ඉරියව්වෙම ඔහු යහපත්ව ජීවත් වෙන කෙනෙක්. ඔහු හැම ඉරියව්වක්ම යහපත් විදිහට පවත්වනවා. මේ ශාසනයේ අප්‍රමාදය කොච්චර වටිනවද? ආන්ගේ නිසා දේශනා කළා 45 අවුරුද්දක දේශනා කළ මුළු බුද්ධ වචනයම අප්‍රමාදී කියන වචනය තුල කැටි කරන්න තරම් සුදුසුයි කියලා. ඒ සියල්ලම කැටි කරලා අරගෙන පරිනිර්වාණ මංචකේ සැතපීලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා. මහණෙනි සංස්කාර ධර්මයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත. වහවහ අප්‍රමාදීව කුසල් සම්පාදනය කරගන්න කියලා. බලන්න අප්‍රමාදී කොච්චර වටිනවද? ආන් එහෙනම් සිහියෙන් ප්‍රඥාවෙන් අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයා ඉඳගෙනත් හිටගෙනත් ඇවිදිමිනුත් නිදමිනුත් සිහියෙන්ම කටයුතු කරනවා. ආන්ගේ සතර ඉරියව්වෙන්ම සිහිය පවත්වන පුද්ගලයා මරණයට බය නැති කෙනෙක්. දේශනා කළා සුඛං බික්ඛු විහාහිසි. ඒ භික්ෂුව බොහොම සුවසේ ජීවත් වෙනවා. ඒ කොහොමද සුවසේ ජීවත් වෙනවා කියලා කියන්නේ? ඒ භික්ෂුව සුවසේ ජීවත් වෙනවා කියලා සඳහන් කළේ උන්වහන්සේට කවදා කොතන අපවත් වුණත් ඒක උන්වහන්සේට දුකක් නෙමෙයි. මේ දේවල් කරගන්න තිබුණනේ මට කරගන්න බැරි වුණානේ කියලා පසුතැවිල්ලක් නැහැ. ජීවිත කාලය තුල කළ හැකි යම් ප්‍රමාණයක් තිබුණා නම් අප්‍රමාදීව ඒ ප්‍රමාණය කරලා තියෙනවා. තව කරන්න දේවල් ඕන තරම් තියෙනවා. නමුත් කළ යුතු කළ හැකි ප්‍රමාණය කරගෙන තියෙනවා. කළ හැකි කියනවට වඩා කළ යුතු ප්‍රමාණය කරගෙන තියෙනවා. සතර අපායෙන් මිදලා සුගතියට යන්න අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා බයක් නැහැ. නමුත් ඊතුරු ප්‍රමාණයත් සපුරමින් ඉන්නවා. නමුත් අද මැරුණත් දැන් මැරුණත්
දුගතියක නොයන්ඩ හොඳ විශ්වාසයක් තියෙනවා. ආන්ගේ නිසා සතර ඉරියව්වෙන්ම සතුටින් ජීවත් වෙනවා. දෙවනි ගාථාවේ සඳහන් කළේ අත්තාහි අත්තනෝ නාතු. තමන්ට තමන් හැර වෙන සරණක් කොහෙන්ද? පින්නතිනි ඔබට ඔබ හැර මට මම හැර මේ ලෝකේ තියෙනවද තව සරණක්? මට සරණ වෙනවා නම් මම විතරයි. මට පිහිට වෙනවා නම් මම විතරයි. වෙන කාටද මට පිහිට වෙන්න පුළුවන්? හොඳට හිතලා බලන්න. වෙනත් පිහිට වෙන්න කෙනෙක් ඉන්නවද කියලා? එක තැනක සඳහන් කළේ ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි බෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ධම්මං විනා ධර්මයේ හැර නත්ති පිතාච මාතා අපිට මවෙක්වත් පියෙක්වත් නැහැ. එහෙම සඳහන් කළේ ඇත්තටම අපි ඕපපාතිකයිද එතකොට? ඒක නිසා නෙමෙයි එහෙම සඳහන් කළේ. අපි වෙනුවෙන් අම්මා යමක් කරනවා නම් සීමාවක් තියෙනවා. තාත්තට කළ හැකි සීමාවක් තියෙනවා. මේ ලෞකික ජීවිතයේ කන්න බොන්න අඳින්න පළඳින්න ඉගෙන ගන්න ඔක්කොම ඒගොල්ලෝ කරලා දෙයි. අපේ පින්නතුන් කියන්නකෝ අම්මට පුළුවන් ද අපිව සුගතියට යවන්න? තාත්තට පුළුවන් ද අපිව සුගතියට නිවනට යවන්න? ඒක කරගන්න වෙන්නේ මම තනියම. නමුත් අවශ්‍ය සහ විය යුත්තේ එයමයි. මොන සැප සම්පත් තිබ්බත් වැඩක් නෑනේ. මැරිලා යන්නේ නිරේට නම්. නිරයෙන් මිදෙන්න කටයුතු කරන්න ඕනේ මම. මව්පියන්ට පුළුවන් සුදුරෙදි අන්දවල මාව ගෙනහිල්ලා සිල් ගන්න කියලා තියලා එන්න. නමුත් සිල් රකින්නවද කියන එක මල් ළඟ තියෙන කාරණාවක් නේ. මව්පියන්ට බෑනේ මට සිල් රැකවන්න. මව්පියන්ට බෑනේ මන් ලව්ව භාවනා කරවන්න. මගේ හිත වඩවන්න මව්පියන්ට බෑනේ. ශ්‍රද්ධාවෙන් යෙදීම තුල මගේ හිත වැඩෙන්න ඕනේ. ඒකට මගේ වමනාව තියෙන්න ඕනේ. ඒකයි සඳහන් කළේ ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ හැර මවෙක් පියෙක් මෙලව උපන් සත්වයාට නෑ සතර පායෙන් මිදෙන්න. තමේව තානං සරණං පතිට්ඨා. තමන් උත්සාහ කරන්න ඕනේ. ඒ සරණ මත පිහිටලා කටයුතු කරන්න. ආන් එකයි මෙතන සඳහන් කළේ අත්තාහි අත්තනෝ නාතු. තමන්ට තමන් හැර වෙන කවුද? ඊළඟට සඳහන් කළා අත්තාහි අත්තනෝ ගති. තමන්ට කාගේ සරණක්ද? තුනුරුවන් සරණ හැර මේ ලෝකේ වෙන සරණක් නැහැනේ පින්නතුනි. තියෙන හොඳම සරණ තුනුරුවන්ගේ සරණ. ආන් ඒ නිසා තුනුරුවන්ගේ සරණ ලබන්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තුනුරුවන්ගේ සරණට මැදි වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තුනුරුවන්ගේ සරණ මත යැපෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ සරණ යත මත යැපෙන්න ඕනේ. දැන් අපි එහෙනම් කල්පනා කරන්න කෝ මට සරණක්? කෝ මට පිහිටක්? දැන් අපි කතා කළා ලෞකික දේවල් වල අපට සරණක් පිහිටක් නෑ කියලා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් වතු පිටි හැම දෙයක්ම තියේවි. නමුත් මම අසනීප වෙච්චාම ඒ ගෙවල් දොරවල් යාන වාහන වලට මං මිනිහ මුකුත් කරන්න පුළුවන්ද? හිතලා බලන්න. මොනවද මං වෙනුවෙන් කරන්න පුළුවන් කියලා? යාන වාහන නතර කරපු තැන්වල තියෙනවා. ගෙවල් දොරවල් ඒ තැන්වල තියෙනවා. දරුවෝ මල්ලු පැත්තක බලාගෙන ඉන්නවා. සල්ලි මිල මුදල් ලාච්චුවේ තියෙනවා. මම විතරක් දුක් විඳිනවා. අර කාටවත් ඇවිල්ලා මගේ දුක ගන්න පුළුවන්ද? බෙදා ගන්න පුළුවන්ද? ඒ මුකුත් කරන්න බෑ. ආන් ඒක නිසා එදාට මට තියෙන එකම සරණ මා විසින් කරගත්ත කුසල ධර්මයන්ගේ සරණ.
ඉතින් අකුසල ධර්මයන්ගේ සරණක් නැහැනේ. තියෙනවා නිරේටමයි. එතකොට දැන් බයක් තියෙන්නේ නිරේනි ගැනනේ. දැන් නිරේන් මිදෙන්නයි ඕනේ. කුසලයේ සරණයි තියෙන්නේ. තුනුරුවන්ගේ සරණයි තියෙන්නේ. යමෙක් හරියටම තිසරණ මත පිහිටලා නම් ඔහුටත් තියෙන්නේ මේ ලෝකයේ පුදුම රැකවරණයක්. මහා සමය සූත්‍රයේ නම් සඳහන් කළේ යමෙක් හරියටම බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමි යන්නේ නෑ අපායට කියලා. ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් තෙරුවන් සරණ ගියහම ඇද්ද? පන්සල් රකින්න ඕනේ නැද්ද? තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රාණඝාතය කළොත් ඒත් නිවනට නැත්තම් සුගතියට යනවද? එහෙම කතාවක් නෙමෙයි පින්නතුනි මේ කියන්නේ. නැත්තම් මේවා වරද්ද ගන්න පුළුවන්. යමෙක් හරියටම තිසරණෙහි පිහිටියා නම් ඒ පුද්ගලයා කවදාවත් බුදුරජාණන් වහන්සේට විරුද්ධ වැඩක් කරන්නේ නැහැ. හරියට තිසරණේ පිහිටපු නිසා. ඒකයි මේ සඳහන් කරන්නේ. එහෙනම් තෙරුවන් සරණ ගියපු කෙනා පස්පව් වලින් වළකිනවා. ඒ ශ්‍රද්ධාව නිසා. භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය නිසා. මේ බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙන දේවල් අපි කරන්න හොඳ නෑ කියලා හිතනවා. ආන් එහෙම හිතලා තමන්ට සරණක් තමන්ට පිහිටක් ජීවිතයට එකතු කරගන්නවා. තස්මා සංයමයත්තානං අස්සම් භද්‍රංව වානියෝති. තස්මා සංයමයත්තානං තමා විසින් සංවර වෙන්න. තමා තුළ ස්වයං විනයක් ජීවිතය ඇති කරගන්න. කොයි වගේද සඳහන් කරනවා? අස්සං භද්‍රංව වානිජෝ. වෙලෙන්දෙක් ගාව ඉන්නවා මිලෙන් ඊටාම අධික අශ්වයෙක්. අපි කියමු අජානීය අශ්වයෙක් ඉන්නවා වෙලෙන්දෙක් ගාව. ඊටාම අධික මිලයි. දැන් මේ අශ්වයා විකුණ ගන්න ලැබුණොත් පුදුම ලාභයක් තියෙන්නේ. හැබැයි දැන් ඒ අශ්වයා කොච්චර රකින්න ඕනේද? දවසකට 3 වතාවක්වත් නාවනවා. බෙහෙත් ගල්වනවා. වෙලාවට කවනවා පොවනවා. පෝෂණය කරනවා හොඳට. හොඳට පෝෂණය කරනවා. එයි ඒ අශ්වයා ලෙඩ වුණොත් වැඩක් නැහැනේ. අන්න ඒක හින්දා ඒ අශ්වයා යම්සේද රකින්නේ වටිනා අශ්වයා. ලෙඩ වෙන්න පුළුවන්, හොරු ගන්න පුළුවන්. ඒ හින්දා වටිනා අශ්වයා ජීවිතේ වගේ රකින්නවා. ආන්ගේ වෙලෙන්දට ඒ අශ්වයා යම්සේ වටිනවද? මේ සංසාර කතරේ පරම දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබිච්ච, සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මට මගේ ඒ ජීවිතේ වටින්න ඕනේ. ඒ අශ්වයාට වඩා වටින්න ඕනේ. දුගතියෙන් බේරලා සුගතියට යොමු කරගන්න. දැන් ඔබ ඔබෙන් අහලා බලන්න. ඒ අශ්වයාට වඩා හොඳට ඔබ රකින්නවද කියලා. වෙලෙන්ද අශ්වයා රකින්නට වඩා හොඳට ඔබ ආරක්ෂා කරගන්නවද කියලා. ඔබ ආරක්ෂා කරගන්න ඕනේ අකුසල් වලින්. හිතන්නකෝ ගෙදර තියෙන රත්තරන් රකින්න කොච්චර මහන්සි වෙනවද? ගෙදර තියෙන මුතුමැණික් රකින්න කොච්චර මහන්සි වෙනවද? අලුතෙන් අරගත්ත වාහන රැකගන්න කොච්චර මහන්සි වෙනවද? ඉතින් ඔය ලෞකික සම්පත් රකින්න දරන වෑයමෙන් 100න් කොච්චරක්ද මේ ආත්මය රකින්න ඔබ කැප කරලා තියෙන්නේ? සතර පායෙන් මිදෙන්න කැප කරලා තියෙන්නේ කොච්චරක්ද? එහෙම හිතලා බලන්න. ආන් එතකොට වැටහෙනවා මං කොපමණක් මා වෙනුවෙන් කරලාද කියලා. සමහර අය යුතුයකම් කරනවා.
සමාජයට පුදුම යුතුයකම් කිරීමක් කරන්නේ. හැබැයි අනුන්ට කරලා බලහම Tamanට කරගත්ත කිසි දෙයක් නැහැ. වැඩක් තියනවද? මුලින් Tamanට යමක් කරගෙන ඊට පස්සේ අනුන්ට සාධාරණයක් කරන්න වීරිය වඩන්න. හැබැයි Taman යම් පදනමක් මත පිහිටන්න. ඒ පදනම මත ඉඳගෙන අනික් ටික ගොඩ නගන්න. අන්‍යයන්ටත් පිහිට වෙන්න. හැබැයි Tamanට පදනමක් නැතුව අනුන්ට කරන්න යන අවවාදයේ කිසිම තේරුමක් නැහැ. ඒකේ හරබර බවක් නැහැ. එහෙම හිත තමන්ව විමසමින් තමන්ට චෝදනා කරමින් තමන්ට තියෙන එකම සරණ මොකක්ද කියන කාරණාව ගැන හොඳ අවබෝධයෙන් හැම වෙලාවෙම උත්සාහ කරන්න නිරන්තරයෙන් පවට නැමෙන පවට දුවන තවම සංවර කරගන්න බැරි වෙච්ච මගේ හිත පරිස්සම් කරගන්න. මේ ඉන්ද්‍රියන් තාම අකුසලයේ පැත්තට දුවනවා වැඩි. ඇහැ ගත්තත්, කන ගත්තත්, දිව ගත්තත් මේ පංච ඉන්ද්‍රිය දුවන්නේ අකුසල් පැත්තට. නමුත් අපිට වීරිය තියෙන්න ඕනේ. අපිට හික්මීම තියෙන්න ඕනේ. අකුසලයට දුවන හිත කුසලයට නංව ගන්න. උඩුගම් බල හරවන්න. ආන් එහෙම තේරුම් අරගෙන කටයුතු කරනවා නම් යමෙක් ඔවුන්ට කියනවා ඥානවන්තයෝ කියලා. ඔවුන්ට කියනවා වීර්යවන්තයෝ කියලා. ඔබ උත්සාහ කරන්න ඥානවන්තයෙක් වෙන්න. ඔබ උත්සාහ කරන්න වීර්යවන්තයෙක් වෙන්න. ඔබ උත්සාහ කරන්න සසර දිනන කෙනෙක් වෙන්න. අපායට පිටුපාන කෙනෙක් වෙන්න. සුගතියට මුහුණලා නිවනින් සැනසෙන්න යන්න පුළුවන් වීර පුරුෂයෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව ඔබට නොඅඩුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.